11 ශ්‍රේණිය විද්‍යාව විෂයේ 6 වෙනි පාඩම මානව දේහ ක්‍රියාවලිය. ඒකේ 4 වෙනි උපකොටස මානව රුධිර සංසරණ පද්ධතිය ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. රුධිර සංසරණ පද්ධතියක් කියන්නේ හෘදයක් සහ රුධිර වාහිනී සමූහයක් ඒ වාහිනී තුලින් ගමන් ගන්නා තරලයක්. ඒ කියන්නේ රුධිරය. මෙන්න මේ තුනෙන් සමන්විත පද්ධතියක් තමයි රුධිර සංසරණ පද්ධතිය කියන්නේ. අපි දැන් බලමු රුධිර සංසරණ පද්ධතිය මගින් මිනිසාගේ ශරීරයේ කරන කාර්යභාරය මොකක්ද කියලා. ඊට කලින් මම උදාහරණයක් කියන්නම්. කර්මාන්ත ශාලාවක් මතකෙට නගා ගන්නකෝ. කර්මාන්ත ශාලාවක මොකක් හරි නිෂ්පාදනයක් සිදු කරනකොට ඒ නිෂ්පාදනය සිදු කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය සපය ගන්න ඕනේ. ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලියේ අවසානයේදී බැහැර කරන ද්‍රව්‍ය එතනින් ඉවත් කරන්න ඕනේ. මෙන්න මේ වගේ කාර්යයක් තමයි රුධිර සංසරණ පද්ධතියක් මගින් මානව දේහයේ ඉටු කරන්නේ. අපේ ශරීරය තුළ නිතරම සිදුවන ක්‍රියාවලිය තමයි ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය. උදාහරණ තමයි ශ්වසනය, ආහාර ජීර්ණය වගේ. මේ ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය වලට අවශ්‍ය අමුද්‍රව්‍ය තමයි ග්ලූකෝස් සහ ඔක්සිජන්. ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ අපේ ශරීරයේ සෛල තුල. එහෙමනම් මේ ග්ලූකෝස් ඔක්සිජන් කියන අමුද්‍රව්‍ය අපි සෛල තුලට අරගෙන යන්න ඕනේ. මෙන්න මේ කාර්ය තමයි මිනිසාගේ රුධිර සංසරණ පද්ධතිය මගින් සිදු කරන්නේ. රුධිර සංසරණ පද්ධතියේ වාහිනී තුලින් දිවෙන තරලය අපි රුධිරය කියන්නේ. රුධිරය මගින් තමයි මේ පරිවහන කෘත්‍යය ඉටු කරන්නේ. එතකොට රුධිරය ද්‍රව්‍ය පරිවහනය සඳහාම විශේෂණය වෙච්චි තරලමය පටකයක් වෙනවා. රුධිරය රතු පාටයි. අපි රුධිර සාම්පලයක් පරීක්ෂණ නලයකට අරගෙන කේන්ද්‍ර අභිසරණයට ලක් කරලා නිශ්චලව තිව්වහම අපිට දක්නට ලැබෙනවා පැහැදිලි ස්තර දෙකක් පේනවා. ඒ තමයි තද රතු පාට කොටසක් සහ ඊට උඩින් ලා කහ පැහැති තරලයක්. තද රතු පැහැති කොටස රුධිර දේහාණු වෙනවා. ලා කහ පැහැති තරලය රුධිර ප්ලාස්මය වෙනවා. සාමාන්‍යයෙන් රුධිර සාම්පලයක් ගත්තහම ඒකෙන් 45ක් පමණ රුධිර දේහාණු කොටස පවතිනවා. ඉතිරි 55 තමයි රුධිර ප්ලාස්මය පවතින්නේ. අපි රුධිර බිඳුවක් වීදුරු කදාවක් මතට දාලා අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරොත් මේ රුධිරයේ තියෙන දේහාණු වර්ග මොනවද කියලා අපිට දැක ගන්න පුළුවන්. ඔයාලට මේ සටහනෙත් පෙන්නලා දීලා තියෙනවා රුධිරයේ අඩංගු දේහාණු වර්ග කරලා තියෙන විදිහ. රුධිරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. රුධිර දේහාණු සහ රුධිර ප්ලාස්මය. රුධිර දේහාණු ආය වර්ග 3ක් තියෙනවා. රතු රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර පට්ටිකා. ඒකෙනත් සුදු රුධිරාණු ආය කොටස් දෙකකට බෙදෙනවා. කණිකාමය සුදු රුධිරාණු සහ කණිකාමය නොවන සුදු රුධිරාණු කියලා. මේ කණිකාමය සුදු රුධිරාණු ආය කොටස් 3යි. නියුට්‍රෝෆිල, බේසෝෆිල, ඉයසිනෝෆිල. කණිකාමය නොවන සුදු රුධිරාණු කොටස් 2යි. ලිම්ෆොසයිට, එහෙම නැත්නම් වසාසෛල කියලා කියනවා. ඊළඟට මොනොසයිට. දැන් අපි මේ එක් එක් රුධිර දේහාණු වර්ගය ගැන වෙන වෙනම කතා කරන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම බලමු රතු රුධිරාණු ගැන. රතු රුධිරාණු ගත්තහම
මානව රුධිරයේ කැපී පෙනෙන දේහාණු වර්ගය තමයි රතු රුධිරාණු. කියන්නේ රුධිර සාම්පලයක් ගත්තහම වැඩිපුරම තියෙන්නේ රතු රුධිරාණු. සංඛ්‍යාත්මකව අපි කිව්වොත් මානව රුධිරය ඝන මිලිමීටර එකක රතු රුධිරාණු මිලියන 5ක් පමණ පවතිනවා. රතු රුධිරාණු හටගන්නේ රතු ඇට මිදුළු තුල. රක්තාණු සෛලයක ආයුෂ කාලය තියෙනවා මාස 4ක් පමණ. ඒ වගේම තමයි රක්තාණු වල ප්‍රධාන කෘත්‍ය තමයි ඔක්සිජන් පරිවහනය කිරීම. අපි කතා කරා රුධිර සංසරණ පද්ධතියේ කාර්ය ගැන. සෛල තුලට ඔක්සිජන් හා ග්ලූකෝස් පරිවහනය කිරීම තමයි රුධිර සංසරණ පද්ධතියේ කාර්ය. රුධිරයේ අඩංගු රක්තාණු කියන දේහාණු වර්ගය මගින් තමයි ඔක්සිජන් පරිවහනය සිදු කරන්නේ. ඒ සඳහා රක්තාණු වල තියෙනවා හිමොග්ලොබින් කියලා විශේෂ රතු පාට ශ්වසන වර්ණකයක්. මේ හිමොග්ලොබින්ට පුළුවන් ඔක්සිජන් ගලවන්න පුළුවන් විදිහට හයි කරගන්න. එතකොට එයා කරන්නේ ඔක්සිජන් හයි කරගෙන ඔක්සි හිමොග්ලොබින් බවට පත් වෙලා සෛල වෙත ගිහිල්ලා ඔක්සිජන් නිදහස් කරනවා. ඒ විදිහට තමයි සෛල වෙත ඔක්සිජන් පරිවහනය කරන්නේ. මේ කාර්ය සඳහා රක්තාණු වල බාහිර ස්වරූපයක් දායක වෙලා තියෙනවා. රක්තාණු න්‍යෂ්ටි දරන්නේ නැහැ. ඒ හින්දා පෘෂ්ඨ වර්ගඵලය වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් අරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි රතු රුධිරාණු වල බාහිර හැඩය. ඒකට කියනවා ද්වි අවතල මණ්ඩලාකාර හැඩයක් කියලා. දෙපැත්තෙන්ම අවතල පෙනුමක් තියෙන්නේ මඩලාකාර හැඩයක්. මේ හැඩය සහ රතු රුධිරාණු ප්‍රත්‍යස්තභාවය වැඩි. නැමෙන සුළුයි. මෙන්න මේ කරුණු නිසා රුධිර නාල තුලින් රක්තාණු වලට රිංගලා යාමේ හැකියාවක් තියෙනවා. ඊළඟට අපි බලමු සුදු රුධිරාණු. සුදු රුධිරාණු රුධිරයේ රක්තාණු වලට වඩා විශාලයි. ප්‍රමාණයෙන් විශාලයි. නමුත් සංඛ්‍යාවෙන් රතු රුධිරාණු වලට වඩා අඩුයි. සාමාන්‍යයෙන් රතු රුධිරාණු 600කට සුදු රුධිරාණු 1ක් පමණ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. සංඛ්‍යාත්මකව කිව්වොත් මානව රුධිර ඝන මිලිමීටර එකක සුදු රුධිරාණු 4000ක් 11000ක් පමණ ප්‍රමාණයක් පවතිනවා. සුදු රුධිරාණු නිපද වෙන්නේ ඇට මිදුළු තුල. ඊළඟට සුදු රුධිරාණු වර්ග දෙකයි සුදු රුධිරාණු සෛලවල සෛලප්ලාස්මයේ කණිකා තිබීම සහ සෛලප්ලාස්මයේ කණිකා නොතිබීම කියන කරුණ පදනම් කරගෙන. සෛලප්ලාස්මයේ කණිකා ඇති සුදු රුධිරාණු කණිකාමය සුදු රුධිරාණු කියනවා. ඒවා කොටස් 3යි. නියුට්‍රොෆිල, බේසොෆිල, ඉයොසිනොෆිල. සෛලප්ලාස්මයේ කණිකා නැති සුදු රුධිරාණු කණිකාමය නොවන සුදු රුධිරාණු කියනවා. ඒව වර්ග දෙකයි. ලිම්ෆොසයිට, එහෙම නැත්නම් වසා සෛල, ඊළඟට මොනොසයිට. සමහර රෝගවලදී සුදු රුධිරාණු සංඛ්‍යාව නියමිත ප්‍රතිශතයට වඩා වැඩි වීම සිදු වෙනවා. ලියුකේමියා වගේ තත්ත්වවලදී. ඊළඟට අපි බලමු සුදු රුධිරාණු වල කෘත්‍ය මොකක්ද කියලා. සුදු රුධිරාණු කරන්නේ අපේ දේහයට ඇතුළු වෙන බැක්ටීරියා වගේ විස බීජ විනාශ කරලා දේහය ආරක්ෂා කිරීම. සුදු රුධිරාණු වලට පුළුවන් විශේෂ හැකියාවක් තියෙනවා විස බීජ භක්ෂණය හා ප්‍රතිදේහ නිපදවීම. එයා කරන්නේ දේහයට ආගන්තුක ද්‍රව්‍යයක් හරි බැක්ටීරියා
වගේ විස බීජයක් හරි ඇතුළු වුණ ගමන් ඒ විස බීජ භක්ෂණය කරලා එහෙම නැත්නම් ඒවට එරෙහිව ප්‍රතිදේහයක් නිපදවලා ඒවා විනාශ කරලා අපේ දේහය ආරක්ෂා කරලා දෙනවා. ඒ වගේම අපි දැනගන්න ඕනි රුධිරයේ මේ වැඩිපුරම පවතින සුදු රුධිරාණු වර්ගය මොනවාද? අඩුවෙන්ම පවතින සුදු රුධිරාණු වර්ගය මොනවාද කියලා දල අවබෝධයක් තියෙන්නට ඕනි. රුධිරයේ වැඩිපුරම පවතින සුදු රුධිරාණු වර්ගය තමයි නියුට්‍රොෆිල. නියුට්‍රොෆිල 50%ක් 70ක් ප්‍රතිශතයක් පවතිනවා. අඩුම ප්‍රමාණයක් පවතින සුදු රුධිරාණු වර්ගය තමයි බේසොෆිල. 100ට 1ක් වගේ සුළු ප්‍රමාණයක් තමයි රුධිරයේ පවතින්නේ. ඊළඟට අපි කතා කරන්නේ රුධිර පට්ටිකා පිළිබඳව. රුධිර පට්ටිකා කියලා කියන්නේ සෛල ලෙස හැඳින්විය නොහැකි සෛලීය කොටස්. රුධිරයේ සෛල ලෙස හැඳින්විය නොහැකි සෛලීය කොටස්. මේවා න්‍යෂ්ටියක් නැහැ. න්‍යෂ්ටි දරන්නේ නැහැ. නිරෝගී පුද්ගලයෙක්ගේ රුධිරයේ ඝන මිලිමීටර් එකක රුධිර පට්ටිකා අඩංගු වෙනවා 1,50,000ක් ලක්ෂ 4ක් පමණ ප්‍රමාණයක්. රුධිර පට්ටිකා නිපද වෙන්නේ ඇට මිදුළු තුල. රුධිර පට්ටිකාවක ආයු කාලය දවස් 5ක් 7ක් වගේ කෙටි කාලයක් තමයි තියෙන්නේ. මේ රුධිර පට්ටිකාවල කාර්යය තමයි රුධිර නාල බිඳීමකදී රුධිරය කැටි ගැසීම මගින් රුධිර වහනය නැවැත්වීම. මේකට මේ රුධිර කැටිය හදන්න රුධිර පට්ටිකාවල අඩංගු තොම්බ්‍රොප්ලාස්ටින් කියන රුධිර කැටිකාරී ද්‍රව්‍ය අඩංගු වෙනවා. ඒ වගේම කැල්සියම් 2+ අයන දායක වෙනවා. ඊළඟට සමහර රෝගවලදී රුධිර පට්ටිකා ප්‍රමාණය අධිකව පහළ බසින අවස්ථා පවතිනවා. ඩෙන්ගු, මීයුන වගේ රෝගවල වලදී. හරි, අපි දැන් රුධිරයේ දේහාණු වර්ග ටික ගැන කතා කරලා ඉවරයි. අපි දැන් බලමු රුධිර ප්ලාස්මය. අපි කිව්වා රුධිර සාම්පලයක් ගත්තහම ඒකෙන් 55%ක්ම පවතින්නේ කහ පැහැති තරලය රුධිර ප්ලාස්මය කියලා. මේ රුධිර ප්ලාස්මයේ වැඩිපුරම පවතින්නේ ජලය. රුධිර ප්ලාස්මයෙන් 92%ක් ජලය. ඉතිරි 8% තමයි ප්‍රෝටීන, පෝෂක, නයිට්‍රජනීය අපද්‍රව්‍ය, හෝමෝන, එන්සයිම්, වායු, අයන මේ වගේ දේවල් අඩංගු වෙන්නේ. මොනවාද රුධිර ප්ලාස්මයේ අඩංගු ප්‍රෝටීන? ඇල්බියුමින්, ග්ලොබියුලින්, ෆයිබ්‍රිනෝජන් මේවා තමයි ප්ලාස්මා ප්‍රෝටීන කියලා අපි හඳුන්වන්නේ. ඊළඟට පෝෂක. කොහෙන්ද මේ රුධිර ප්ලාස්මයට පෝෂක එන්නේ? අපි ගන්න ආහාර ජීර්ණ පද්ධතියේදී සරල කාබනික සංයෝග බවට පත් කරනවා. කාබෝහයිඩ්‍රේට්මය ආහාරයක් නම් මොනොසැකරයිඩ් බවට බිඳ හැරෙනවා. ප්‍රෝටීනමය ආහාරයක් නම් ඇමයිනෝ අම්ල බවට ජීර්ණය කරනවා. ලිපිඩමය ආහාරයක් නම් මේද අම්ල සහ ග්ලිසරෝල් බවට බිඳ හැලෙනවා. මෙන්න මේ සරල කාබනික සංයෝග රුධිරයට අවශෝෂණය වෙනවා. රුධිරයට අවශෝෂණය වෙලා තමයි රුධිර ප්ලාස්මයේ මේ පෝෂක අන්තර්ගත වෙන්නේ. ඊළඟට අයන වර්ග. සෝඩියම් ප්ලස්, පොටෑසියම් ප්ලස්, කැල්සියම් 2+, මැග්නීසියම් 2+, ක්ලෝරයිඩ්, ෆොස්ෆේට්, සල්ෆේට්, බයිකාබනේට්,
මේ වගේ අයන වර්ග රුධිර ප්ලාස්මයේ පවතිනවා. ඊළඟට රුධිර ප්ලාස්මයේ තව තියෙනවා නයිට්‍රජනීය අපද්‍රව්‍ය. මේ නයිට්‍රජනීය අපද්‍රව්‍ය ඒවා බැහැර කරන ස්ථාන කරා අරගෙන යන්නේ රුධිරය මගින්ම තමයි. යූරියා, යූරික් අම්ලය, ක්‍රියටිනයින් මේවට උදාහරණ. ඊළඟට වායු. අපි නාස්කුහරයෙන් ලබා ගන්නා ශ්වසන වාතයේ අඩංගු ඔක්සිජන් පෙනහැලි කරා ගිහිල්ලා ගර්ත පෘෂ්ඨයේදී වායු හෝමාරු වෙලා රුධිරයට ඔක්සිජන් ලබා ගන්න. ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් මේ තුනම රුධිර ප්ලාස්මයේ අන්තර්ගත වෙන වායු. මීට අමතරව හෝමෝන, ප්‍රතිදේහ, ප්‍රතිදේහ ජනක රුධිර ප්ලාස්මයේ අන්තර්ගත වෙනවා. දැන් අපි බලන්නේ රුධිරයේ කෘත්‍ය. මොනවද රුධිරයේ කාර්යභාරය? ප්‍රධානම කාර්ය තමයි ද්‍රව්‍ය පරිවහනය. මොනවාද පරිවහනය කරන ද්‍රව්‍ය? ශ්වසන වායුව, ජීරණ ඵල, බහිස්රාවී ද්‍රව්‍ය, හෝමෝන, ප්‍රෝටීන, ඛනිජයන මේවා පරිවහනය සිදු කරනවා. ජීරණ ඵල මොනොසැකරයිඩ්, ඇමයිනෝ අම්ල, මේද අම්ල, ග්ලිසරෝල්, විටමින් මේ වගේ ජීරණ ඵල ඒවා අවශෝෂණය කරගන්න තැන්වලට, එහෙම නැත්නම් විවිධ ව්‍යුහාත්මක සංඝටක හදනවා නම් ඒ හදන ස්ථානවලට රුධිරය මගින් පරිවහනය වෙනවා. ඊළඟට බහිස්රාවී ද්‍රව්‍ය යූරියා, යුරික් අම්ලය, ක්‍රියටිනයින් මේවා බැහැර කරන ස්ථාන වෙත අරගෙන යන්නේ රුධිරය ඔස්සේ. ඊළඟට හෝමෝන. හෝමෝන ඒවා ක්‍රියා කරන ස්ථාන වෙත අරගෙන යන්නේ රුධිරය මගින්. ඊළඟට ප්‍රෝටීන, ඛනිජ මේ වගේ ඒවා රුධිරය මගින් පරිවහනය සිදු කරනවා. ඊළඟ කාර්ය තමයි රෝගකාරක ශුද්ධ ජීවීන් විනාශ කරලා දේහය ආරක්ෂා කරන. අපි සුදු රුධිරාණු ගැන කතා කරනකොට කිව්වා දේහයට ආගන්තුක ද්‍රව්‍යයක්, බැක්ටීරියා වගේ විස බීජයක් ආපු ගමන් සුදු රුධිරාණු ඒවා විස බීජ භක්ෂණය කරලා, එහෙම නැත්නම් ඒවට එරෙහිව ප්‍රතිදේහ නිපද වෙලා ඒවා විනාශ කරලා අපේ දේහය ආරක්ෂා කරනවා. ද්‍රව්‍ය පරිවහන කෘත්‍ය ප්‍රධාන වශයෙන් කරන්නේ රක්තාණු මගින්. ඊළඟට තුන්වෙනි කාර්යය තමයි විවිධ පටක හා අවයව අතර රසායනික සමායෝජනය හා සමස්ථිතිය පවත්වා ගැනීම. ඊළඟට අපි බලමු, ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ රුධිර සංසරණ පද්ධතියේ ප්‍රධානම ව්‍යුහය හෘදය. අපි කිව්වා රුධිර සංසරණ පද්ධතිය සම්පූර්ණ වෙන්නේ හෘදයකින්, රුධිර වාහිනී වලින් සහ ඒ වාහිනී තුලින් ගමන් කරන රුධිරයෙන්. මේ කොටස් තුන තියෙනවා නම් රුධිර සංසරණ පද්ධතිය සම්පූර්ණයි. මේකේ ප්‍රධානම අවයවය තමයි හෘදය. අපි ඉස්සෙල්ලාම කතා කරමු හෘදයේ ව්‍යුහය. හෘදයේ ව්‍යුහයේ දික්කඩක් ඔයගලන්ට නම් කරන ලද රූප සටහනක් පෙන්නලා තියෙනවා. බලන්න හෘදයේ තියෙනවා ප්‍රධාන කුටීර 4ක්. දකුණු පැත්තේ සහ වම් පැත්තේ. දකුණු පැත්තේ දකුණු කර්ණිකාව සහ දකුණු කර්ණිකාවට පහළින් දකුණු කෝෂිකාව. වම් පැත්තේ වම් කර්ණිකාව සහ වම් කර්ණිකාවට පහළින් වම් කෝෂිකාව. ඊළඟට
දකුණු කර්ණිකාව සහ දකුණු කෝෂිකාව අතර රුධිර ගමනාගමනය පාලනය කරන ත්‍රිතුණ්ඩ කපාටය. ඊළඟට වම් කර්ණිකාව සහ වම් කෝෂිකාව අතර රුධිර ගමනාගමනය පාලනය කරන ද්විතුණ්ඩ කපාටය. ඒක මතක තියාගන්න කැටි ක්‍රමයක් කියන්නම්. දකුණු කර්ණිකාව සහ දකුණු කෝෂිකාව අතර. දකුණු කියනකොට අකුරු 3යිනේ. එහෙනම් ඒ දෙක අතර තියෙන ත්‍රිතුණ්ඩ කපාටය. වම් කර්ණිකාව හා වම් කෝෂිකාව කියනකොට වම් කියනකොට අකුරු 2යි. ඒ දෙක අතර තියෙන්නේ ද්විතුණ්ඩ කපාටය. හරි. ඊළඟට තවත් වැදගත් කාරණාවක් තමයි කර්ණිකා බිත්ති වලට වඩා කෝෂිකා බිත්ති ඝනකමින් වැඩි. දැන් අපි බලමු මේ එක් හෘද කුටීරවලට විවෘත වන සහ ඒවායින් පැන නගින ශිරා සහ ධමනි මොනවාද කියලා. දකුණු කර්ණිකාවට විවෘත වෙනවා උත්තර මහා ශිරාව සහ අදර මහා ශිරාව. දකුණු කෝෂිකාවෙන් පැන නගිනවා පුප්පුෂීය මහා ධමනිය. වම් කර්ණිකාවට විවෘත වෙනවා පුප්පුෂීය ශිරා යුගල දෙකක්. වම් කෝෂිකාවෙන් පැන නගිනවා සංස්ථානික මහා ධමනිය. ඊළඟට මම කියන්නම් මේ රුධිර නාල ටික ශිරා පද්ධතියක් සහ ධමනි පද්ධතියක් විදිහට තමයි හැඩගැසිලා තියෙන්නේ. මම කියන්නම් දැන් ධමනි පද්ධතිය හැදෙන්නේ කොහොමද ශිරා පද්ධතිය හැදෙන්නේ කොහොමද කියලා. හෘදයේ වම් කෝෂිකාවෙන් පැන නගිනවා සංස්ථානික මහා ධමනිය. මේ සංස්ථානික මහා ධමනිය විවිධ ශාඛාවන් වලට බෙදිලා විවිධ අවයව වලට ඔක්සිජන් සහිත රුධිරය අරගෙන යනවා. මේ සංස්ථානික මහා ධමනිය සහ එහි ශාඛා ධමනි සියල්ල එක්ව ගත්තහම අපි කියනවා ධමනි පද්ධතිය කියලා. ධමනි තුලින් හැම වෙලේම ඔක්සිජනීකృత රුධිරය අරගෙන යනවා කියලා අපිට කියන්න බෑ. හේතුව තමයි දකුණු කෝෂිකාවෙන් හටගන්නවා පුප්පුෂීය මහා ධමනිය. මේ පුප්පුෂීය මහා ධමනියෙන් අරගෙන යන්නේ ඔක්සිජන් රහිත ඔක්සිජනීකృత රුධිරය. ඒවා අරගෙන යන්නේ පෙනහැලි වලට. ඊළඟට මම කියන්නම් ශිරා හැදෙන්නේ කොහොමද කියලා. ශිරා පද්ධතිය ගොඩනගන්නේ කොහොමද කියලා. අවයව වලට රුධිරය අරගෙන යන ධමනි ශාඛා අවයව තුලදී සෛල අතරට යන්න කේශනාලිකා වලට බෙදෙනවා. කුඩා ශාඛා වලට බෙදිලා කේශනාලිකා වලට බෙදෙනවා. මේ කේශනාලිකා එකතු වෙලා අනුශිරා හදනවා. මේ අනුශිරා ඔස්සේ මේ එක් අවයවයට ඔක්සිජන් අරගෙන ගිහිල්ලා ඒ අවයවය ඒ සෛල තුල ශක්තිය නිපදවීමේ ක්‍රියාවලි සිදු වෙලා ඉවතලන කාබන් ඩයොක්සයිඩ් රුධිරයත් එක්ක මිශ්‍ර වෙලා අනුශිරා ඔස්සේ ශිරා හැදිලා මේ ශිරා හරහා අවයව වලින් බැහැරට අරගෙන එනවා. ශරීරයේ පහළ කොටසේ අදර කොටසේ ශිරා සියල්ල එකතු වෙලා අදර මහා ශිරාව නිර්මාණය වෙනවා. එතකොට ශරීරයේ පහළ කොටසේ සෛල වලින් ඉවතලන කාබන් ඩයොක්සයිඩ් අරන් එන්නේ
අදර මහා ශිරාව ඔස්සේ ශරීරයේ උත්තර කොටසේ ඉහළ කොටසේ ශිරා සියල්ල එකතු වෙලා උත්තර මහා ශිරාව හදනවා. ශරීරයේ ඉහළ කොටසේ අවයවවල ඉඳන් කාබන් ඩයොක්සයිඩ් අරගෙන එන්නේ උත්තර මහා ශිරාව ඔස්සේ. මේ උත්තර මහා ශිරාව සහ අදර මහා ශිරාව ඇතුළු අනෙකුත් සියලු ශිරා එක්ක ගත්තහම හඳුන්වන්නේ ශිරා පද්ධතිය කියලා. සාමාන්‍යයෙන් ධමනි වලින් රුධිරය සපයන හැම අවයවයකින්ම ශිරාවක් ආරම්භ වෙනවා. හේතුව තමයි ධමනි වලින් රුධිරය අපි අරගෙන යන්නේ රුධිරය කියන්නේ මොනවද අරගෙන යන්නේ? ඔක්සිජන් නේ. ඔක්සිජන් මොකටද? ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය සඳහා. ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය අවසානයේ හැදෙන්නේ ඉවතලන කාබන් ඩයොක්සයිඩ්. මේ කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරන්න නම් ඔක්සිජන් ගෙනාවා වගේ ධමනි වලින් එතනින් ශිරාවක් හැදිලා කාබන් ඩයොක්සයිඩ් අයින් කරන්න ඕනේ. ඒ හින්දා ධමනි මගින් රුධිරය සපයන සෑම ඉන්ද්‍රියකින්ම ශිරාවක් ආරම්භ වෙලා ඒව උත්තර හෝ අදර ශිරාවට සම්බන්ධ වෙලා දකුණු කර්ණිකාවට විවෘත වෙනවා. හැබැයි සෑම ශිරාවක් ඔස්සේම යන්නේ ඔක්සිජනයේ හුත රුධිරය කියලා කියන්න බෑ. ඔක්සිජන් රහිත රුධිරය නෙමෙයි හැම වෙලේම ශිරා මගින් අරගෙන යන්නේ. හේතුව තමයි පෙනහැලිවල ඉඳන් එන පුප්පුෂීය ශිරා යුගල දෙක හරහා අරගෙන එන්නේ ඔක්සිජන් සහිත රුධිරය. ඔක්සිජනීකෘත රුධිරය තමයි වම් කර්ණිකාව වෙත අරගෙන එන්නේ. දැන් මම කතා කරන්න යන්නේ දැන් ඔයාලට තේරෙන්නේ නැති ධමනි පද්ධතිය හා ශිරා පද්ධතිය හැදුනේ කොහොමද කියලා. දැන් මම කතා කරන්නේ මේ හෘදය තුලින් සහ දේහය හරහා රුධිර සංසරණය සිදු වෙන්නේ කොහොමද කියලා. එකින් එකට මම විස්තර කරන්නම් කොහොමද වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම මම දැන් රුධිර වාහිනිය ටික හඳුන්වලා දුන්නා. දේහයේ උත්තර මහා ශිරාවෙන් දේහයේ ඉහළ කොටසේ ඉඳන් අරන් එන කාබන් ඩයොක්සයිඩ් මිශ්‍ර රුධිරය කියන්නේ අපිරිසිදු රුධිරය උත්තර මහා ශිරාව ඔස්සේ එනවා. දේහයේ පහළ කොටස් වල ඉඳන් අරගෙන එන කාබන් ඩයොක්සයිඩ් මිශ්‍ර රුධිරය අදර මහා ශිරාව ඔස්සේ අරගෙන එනවා. මේ උත්තර මහා ශිරාව සහ අදර මහා ශිරාව ඔස්සේ ශරීරයේ තියෙන සියලුම කාබන් ඩයොක්සයිඩ් මිශ්‍ර රුධිරය දකුණු කර්ණිකාව වෙත අරගෙන එනවා. දැන් දකුණු කර්ණිකාව තුල තියෙන්නේ සියලුම කාබන් ඩයොක්සයිඩ් මිශ්‍ර රුධිරය ටික. මේ දකුණු කර්ණිකාවේ තියෙන මේ අපිරිසිදු රුධිරය ත්‍රිතුණ්ඩ කපාටය හරහා දකුණු කෝෂිකාව වෙත පැමිණෙනවා. දකුණු කෝෂිකාවෙන් අඩසඳ කපාට විවෘත වීම මගින් දකුණු කෝෂිකාවේ ඉඳන් පුප්පුෂීය මහා ධමනිය පැන නගිනවානේ. ඒ පුප්පුෂීය මහා ධමනිය පැන නගින තැන තියෙනවා අඩසඳ කපාටය කියලා කපාටයක්. දකුණු කෝෂිකාවේ ඉඳන් මේ කාබන් ඩයොක්සයිඩ් මිශ්‍ර රුධිරය ටික පුප්පුෂීය මහා ධමනිය ඔස්සේ වම් හා දකුණු පුප්පුෂීය ධමනි ශාඛාවලට බෙදිලා වම් හා දකුණු පෙනහැලි වෙත අරගෙන යනවා. වම් හා දකුණු පෙනහැලි වෙත අරගෙන ගිහිල්ලා මේවා පෙනහැලි වල ගර්ත පෘෂ්ඨ වෙත
යනවා මේ කාබන් ඩයොක්සයිඩ් මිශ්‍ර රුධිරය. ගර්ත පෘෂ්ඨවලදී රුධිරය සහ ගර්ත පෘෂ්ඨය අතර වායු හුවමාරුවක් සිදු වෙනවා. කාබන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් වායු හුවමාරුවක් සිදු වෙලා මේ ධමනි ධමනිකා කේශනාලිකා බවට බෙදිලා අනුශිරා ශිරා නිර්මාණය වෙනවා. වායු හුවමාරුව සම්පූර්ණ වෙලා ශිරා ඔස්සේ එන්නේ ඔක්සිජන් වලින් සපිරි රුධිරය. ඔක්සිජනීකෘත රුධිරය. වම් හා දකුණු පෙනහැලි වලින් පුපුෂීය මහා ශිරා පුපුෂීය ශිරා ආරම්භ වෙලා ඒව ඔස්සේ ඔක්සිජනීකෘත රුධිරය අරගෙන එනවා. පිළිවෙලින් වම් හා දකුණු පෙනහැලි වලින් පුපුෂීය ශිරා යුගල බැගින් වම් කර්ණිකාවට විවෘත වෙනවා. ඒ විදිහට පෙනහැලි වල ඉඳන් පිරිසිදු රුධිරය සියල්ල වම් කර්ණිකාව වෙත අරගෙන එනවා. දැන් වම් කර්ණිකාවේ ඉඳන් ද්විතුණ්ඩ කපාටය හරහා වම් කෝශිකාවට මේ ඔක්සිජනීකෘත රුධිරය ටික අරගෙන එනවා. වම් කෝශිකාවට ඇවිල්ලා වම් කෝශිකාවෙන් පැන නගිනවා සංස්ථානික මහා ධමනි. සංස්ථානික මහා ධමනිය මගින් තමයි සිරුරේ සියලු අවයව වලට රුධිරය බෙදා හරින්නේ. දැන් වම් කෝශිකාවේ සිට අඩසඳ කපාටය හරහා සංස්ථානික මහා ධමනියට මේ ඔක්සිජන් සපිරි රුධිරය තල්ලු වෙනවා. තල්ලු වෙලා සංස්ථානික මහා ධමනිය හා එහි ශාඛා ඔස්සේ දේහයේ සියලු අවයව වෙත මේ පිරිසිදු රුධිරය අරගෙන යනවා. සියලු අවයව වෙත අරගෙන යන මේ පිරිසිදු රුධිරයේ අඩංගු ඔක්සිජන් මගින් ශක්තිය නිපදවන ක්‍රියාවලි සිදු වෙලා ඉවතලන කාබන් ඩයොක්සයිඩ් ශිරා ඔස්සේ නැවත දකුණු කර්ණිකාවට අරන් එනවා. මෙන්න මේ විදිහට තමයි රුධිර සංසරණය සිද්ධ වෙන්නේ. දැන් අපි දන්නවා අපේ හෘදය හා දේහය හරහා රුධිරය සංසරණය වෙන්නේ කොහොමද කියලා. ප්‍රධාන වශයෙන් රුධිර සංසරණය ආකාර දෙකක් විදිහට අර්ථ දක්වලා තියෙනවා. ඒ තමයි පෙනහැලි හරහා රුධිරය ගමන් කිරීම පුප්පුෂීය රුධිර සංසරණය කියලා කියනවා. පෙනහැල්ල හැර දේහයේ ඉතිරි කොටස් ඔස්සේ රුධිරය ගමන් කිරීම සංස්ථානික රුධිර සංසරණය කියලා කියනවා. මේකෙදි පුප්පුෂීය රුධිර සංසරණයේ පොම්පය විදිහට හෘදයේ දකුණු කෝශිකාවත් සංස්ථානික රුධිර සංසරණයේ පොම්පය විදිහට හෘදයේ වම් කෝශිකාවත් ක්‍රියා කරනවා. පෙනහැලි හරහා රුධිරය ගමන් කරන්නේ දකුණු කෝශිකාවේ සිට. සංස්ථානික මහා ධමනිය ඔස්සේ රුධිරය ගමන් කරන්නේ වම් කෝශිකාවේ සිට. ඒ නිසා තමයි එහෙම කියන්නේ. ඒ වගේම මිනිසාගේ රුධිර සංසරණය දිත්ත සංසරණයක් කියලා කියනවා. මොකද දිත්ත සංසරණයක් කියන්නේ? දේහය හරහා එක්වරක් රුධිරය ගමන් කරද්දී හෘදය හරහා දෙවරක් රුධිරය ගමන් කරනවා නම් ඒක ද්විත්ව රුධිර සංසරණයක් වෙනවා. මානව දේහයේ එහෙම නෙවෙන්නේ නේද? සංස්ථානික රුධිර සංසරණය සහ පුප්පුෂීය රුධිර සංසරණය විදිහට හෘදය හරහා දෙවරක් රුධිර සංසරණය වෙනවා. දේහය හරහා එක්වරක් රුධිරය ගමන් කරයි. ඊළඟට අපි බලමු හෘද ස්පන්දනය. කද හෘද ස්පන්දනය වෙනවා කියන්නේ? හෘද ස්පන්දනය වෙනවා කියන්නේ
මේ රුධිර නාල තුලට රුධිරය ඇතුල් වෙන්න පොම්පයක් විදිහට ක්‍රියා කරන්නේ හෘදය. හෘදයෙන් රුධිරය පොම්ප කිරීම මගින් තමයි රුධිර නාල හරහා රුධිරය ගමන් කරන්නේ. ඒ සඳහා හෘදයේ මේ කුටීර කර්ණිකා කෝශිකා සංකෝචනය වීම මගින් තමයි හෘදය මේ බලය ලබා ගන්න. එතකොට හෘද ස්පන්දනය කියලා කියන්නේ කර්ණිකා හා කෝශිකා සංකෝචනය වීම. හෘදය සංකෝචනය වීම සහ ඉහිල් වීම තමයි හෘද ස්පන්දනය ලෙස හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකුගේ හෘද ස්පන්දන ශීඝ්‍රතාවය මිනිත්තුවට වාර 72ක් පමණ වෙනවා. අපි නාඩි ශීඝ්‍රතාවය කියලා කියන්නේ මේ හෘද ස්පන්දන ශීඝ්‍රතාවයටම තමයි. ඊළඟට අපි බලමු හෘද චක්‍රය. මේ හෘද ස්පන්දනයේදී හෘදයේ සිදුවන ක්‍රියාවලි ටික පිළිවෙලකට සැකසුවාම ඒක හෘද චක්‍රය කියලා කියනවා. සාමාන්‍යයෙන් එක හෘද ස්පන්දනයකදී ඉස්සෙල්ලාම වෙන්නේ හෘද කර්ණිකා දෙක සංකෝචනය. මේ වෙලාවේ හෘද කෝශිකා දෙක එකවර හිල් වෙලා තමයි තියෙන්නේ. ඊගාවට හෘද කෝශිකා දෙක සංකෝචනය වෙනවා. ඒ වෙලාවේ කර්ණිකා දෙක හිල් වෙලා පවතින. මේ කර්ණිකා සංකෝචනය වීම කර්ණිකා ආකුංචය කියලා, කෝශිකා සංකෝචනය වීම කෝශික ආකුංචය ලෙසත්, කෝශිකා ආකුංචයෙන් පස්සේ සුළු මොහොතකට කර්ණිකයි කෝශිකයි දෙකම ඉහිල් වෙලා විවේකීව පවතින මොහොතක් එනවා. මේ අවස්ථාව කියනවා හෘදයේ පූර්ණ හෘද විස්තාරය. එහෙම නැත්නම් කර්ණික කෝශික විස්තාරය කියලා හඳුන්වනවා. සාමාන්‍යයෙන් හෘද චක්‍රයක් සම්පූර්ණ වෙන්න තත්පර 0.8ක් ගත වෙනවා. කර්ණිකා කුංචය තත්පර 0.1ක්. කෝශිකා කුංචය තත්පර 0.3ක්. සහ පූර්ණ හෘද විස්තාරය තත්පර 0.4ක කාලයක් පවතින. ඊළඟට හෘද ස්පන්දනය වෙනකොට, හෘදය ක්‍රියාකාරී වෙනකොට හෘද පේශී තන්තුවල, හෘද පේශී තන්තු කියන්නේ හෘදයේ බිත්තිය හැදිලා තියෙන්නේ හෘද පේශී තන්තු වලින්. හෘදය ක්‍රියාකාරී වෙන අවස්ථාවේදී මේ හෘද පේශී තන්තු පටලයේ ඇතිවන විභව වෙනස් වීම දක්වන සටහන තමයි විද්‍යුත් කන්තුක රේඛන සටහන කියලා කියන්නේ. අපි ECG කියලා කියන්නේ මේ විද්‍යුත් කන්තුක රේඛන සටහන වලට. මේ ECG එකක හෘද චක්‍රයේ අවස්ථා තුන පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. ඒක තරංගාකාර 3ක් විදිහට තමයි දර්ශනය වෙන්නේ. P තරංගය, QRS තරංගය සහ T තරංගය. P තරංගය මගින් කර්ණිකා කුංචයත්, QRS මගින් කෝශිකා කුංචයත්, T තරංගය මගින් කර්ණික කෝශික විස්තාරයත් පෙනෙනවා. මේකෙදි මේ තරංග රටාව, මේ ECG තරංග රටාව අසාමාන්‍ය වීමෙන් මේ තරංග රටාව නිරීක්ෂණය කරලා හෘදයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නිගමනවලට එළඹෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු හෘද ස්පන්දනයේ ශබ්දය ඇසෙන්නේ කොහොමද කියලා. පපුව මත කන තියලා බැලුවහම අපිට ඇහෙනවා ලප් ඩප් කියන හෘද ස්පන්දන ශබ්දය.
ඒ ශබ්දය ඇසෙන්නේ කොහොමද කියලා අපි බලමු. කර්ණික ආකුංචනයේදී ද්විතුණ්ඩ සහ ත්‍රිතුණ්ඩ කපාට වැසෙනවා. ඒ හඬ තමයි ලබ් ශබ්දයෙන් ඇසෙන්නේ. ඊළඟට කෝෂිකා ආකුංචයේදී අඩසඳ කපාට වැසෙන හඬ ඩක් ශබ්දයෙන් ඇසෙනවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ රුධිර පීඩනය. මොකද රුධිර පීඩනය කියන්නේ? රුධිරය මගින් රුධිර වාහිනී බිත්ති මත යොදන පීඩනය රුධිර පීඩනය කියලා කියනවා. රුධිර පීඩනය ප්‍රධාන ආකාර දෙකක් විදිහට කතා කරනවා. ආකුංච රුධිර පීඩනය සහ විස්තාර රුධිර පීඩනය විදිහට. සාමාන්‍යයෙන් රුධිරය ගමන් කිරීම නිසා ධමනි බිත්ති මත ඇති කරන පීඩනය ශිරා බිත්ති මත ඇති කරන පීඩනයට වඩා වැඩි. අපි බලමු ආකුංච රුධිර පීඩනය කියන්නේ මොකක්ද කියලා. ආකුංච රුධිර පීඩනය කියන්නේ සංස්ථානික මහා කෝෂිකාව සංකෝචනය වෙනකොට වම් කෝෂිකාව සංකෝචනය වීමේදී සංස්ථානික මහා ධමනිය තුලට රුධිරය තල්ලු වීම සිදු වෙනවා. මේ අවස්ථාවේදී රුධිරය මගින් සංස්ථානික මහා ධමනි බිත්ති මත ඇති කරන පීඩනය තමයි ආකුංච රුධිර පීඩනය කියන්නේ. ඒක සාමාන්‍යයෙන් ඉහළ අගයක්. නිරෝගී වැඩිහිටි පුද්ගලයෙක්ගේ මේ ආකුංච රුධිර පීඩනය රසදිය මිලිමීටර් 120ක් පමණ අගයක් වෙනවා. ඊළඟට විස්තාර රුධිර පීඩනය. මිනිසාගේ හෘද චක්‍රයේ පූර්ණ හෘද විස්තාරය සිදුවෙන අවස්ථාවේ. කියන්නේ කර්ණිකා සහ කෝෂිකා ඉහිල්ව පවතින අවස්ථාවේ සංස්ථානික මහා ධමනි බිත්තිය මත රුධිරය මගින් නැතිවන පීඩනය. ඒක සාමාන්‍යයෙන් අඩු අගයක්. නිරෝගී වැඩිහිටි පුද්ගලයෙකුගේ විස්තාර රුධිර පීඩනය 70ත් 80ත් අතර වෙනවා. සාමාන්‍යයෙන් වෛද්‍ය කටයුතු වලදී රුධිර පීඩනය සඳහන් කරන්නේ අනුපාතයක් විදිහට. ඒක ආකුංච රුධිර පීඩනය විස්තාර රුධිර පීඩනයට දක්වන අනුපාතයක් විදිහට තමයි රුධිර පීඩනය දක්වන්නේ. 120 බෙදීම 80 රසදිය මිලිමීටර් වශයෙන් තමයි සාමාන්‍ය නිරෝගී වැඩිහිටි පුද්ගලයෙකුගේ රුධිර පීඩනය. නමුත් මේක ස්ත්‍රී පුරුෂ භාවය, මානසික තත්ත්වය, වයස්ගත වීම මේ වගේ දේවල් අනුව විවිධ රෝග මේ වගේ දේවල් අනුව රුධිර පීඩනය නිතරම වෙනස් වෙන්න පුළුවන්. අපි ඊළඟට කතා කරන්නේ රුධිර සංසරණ පද්ධතිය හා සමීපව ක්‍රියා කරන තවත් පරිවහන පද්ධතියක් ගැන. ඒ තමයි වසා පද්ධතිය. වසා පද්ධතිය මගින් මොකද්ද අපේ ශරීරයේ කරන්නේ? වසා පද්ධතිය කරන්නේ ශරීරයට ඇතුළු වන බැක්ටීරියා වගේ ආසාදක ජීවීන් විනාශ කරන එක. අපි බලමු වසා පද්ධතිය නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. වසා පද්ධතිය නිර්මාණය වෙන්නේ වසා පද්ධතිය සමන්විත වෙලා තියෙන්නේ පයෝලස නාලිකා, වසා කේශනාලිකා, වසා ගැටිති, වසා වාහිනී මේවයි. සහ වසා තරලය. අපි බලමු වසා තරලය හැදෙන්නේ කොහොමද කියලා. රුධිර නාල මගින් දේහ සෛල අතරින් රුධිර නාල බෙදිලා රුධිර කේශනාලිකාවලට බෙදිලා තමයි අපේ දේහයේ සෛල අතරින් රුධිරය ගමන් කරන්නේ. රුධිර කේශනාලිකා මගින්. මේ රුධිර කේශනාලිකා බිත්ති
ඉතාමත් තුනී. එම නිසා රුධිර කේශනාලිකා බිත්ති හරහා සුදු රුධිරාණු සහ රුධිර ප්ලාස්මයට විතරයි ගමන් කරන්න පුළුවන් වෙන්නේ. රතු රුධිරාණු සහ ඇතැම් ප්ලාස්ම ප්‍රෝටීන වලට ඒ විදිහට ගමන් කරන්න බෑ. එතකොට මේ රුධිර කේශනාලිකා බිත්ති හරහා මේ දේහ පටක ආශ්‍රිතව දේහ පටක වලට පැමිණෙන මේ තරලය සුදු රුධිරාණු සහ රුධිර ප්ලාස්මාවෙන් සමන්විත තරලය දේහ පටක අතරට ආවහම ඒකට අපි කියනවා පටක තරලය කියලා. මේ පටක තරලය ඔස්සේ තමයි දේහ සෛල සහ රුධිරය අතර ද්‍රව්‍ය හුවමාරුව සිදු වෙන්නේ. මේ පටක තරලයෙන් කොටසක් ආය රුධිර කේශනාලිකා තුළට ආපහු විසරණය වෙනවා. මේ අතර අන්තර්සෛලීය අවකාශ තුල අන්තර්ගත වෙන වැඩිමනත් පටක තරලය විශේෂ නාල පද්ධතියක් මගින් රුධිර සංසරණ පද්ධතිය වෙත අරගෙන යනවා. ඒ පද්ධතිය තමයි අපි වසා පද්ධතිය විදිහට ඉගෙන ගන්න. මේ පටක තරලය වසා පද්ධතියේ වසා කේශනාලිකා තුළට ඇතුළු වුණාට පස්සේ අපි ඒක හඳුන්වන්නේ වසා තරලය කියලා. මේ වසා වාහිනී තුලින් වසා තරලය ගමන් කරන්න උදව් වෙන්නේ ඒ ආසන්නයේ පවතින දේහයේ මාංශ පේශී සංකෝචනය මගින් ලබා දෙන තෙරපීම. ඊළඟට දේහය පුරාම විසිරීලා තියෙන වසා වාහිනී එකතු වෙලා විශාල ප්‍රනාල දෙකක් හදනවා. ඒ තමයි දකුණු වසා ප්‍රනාලය සහ උරස් ප්‍රනාලය. මේ වාහිනී දෙක මගින් තමයි රුධිර සංසරණ පද්ධතියට වසා තරලය එකතු වෙන්නේ. උරස් ප්‍රනාලය වම් අදෝක්ෂක ශිරාවටත් දකුණු වසා ප්‍රනාලය දකුණු අදෝක්ෂක ශිරාවටත් විවෘත වෙනවා. අපි කිව්වා වසා පද්ධතියේ ප්‍රධාන කෘත්‍ය සිරුරට ඇතුළු වෙන බැක්ටීරියා වගේ ආසාදක ජීවීන් විනාශ කරන එක. මේකෙදි වසා ගැටිති ඇති වෙනවා සමහර තැන්වල. වසා ගැටිති කියන්නේ සුදු රුධිරාණු එක්රැස් වෙච්චි තැන්. මේ වසා ගැටිති තුල තියෙන සුදු රුධිරාණු මගින් ආසාදක ජීවීන් භක්ෂණය කරනවා. ආසාදක ජීවීන් භක්ෂණය කරලා වසා ගැටිති වල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. එතකොට ඒවා ඉදීමේම සිදු වෙලා මේ ඉදිමිච්චි වසා ගැටිති අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කුද්දටි වශයෙන් කියන්නේ කුද්දටි කියලා හඳුන්වන්නේ මේ ඉදිමුණු වසා ගැටිති. වසා ගැටිති සාමාන්‍යයෙන් සිරුරේ අක්මාව, හෘදය, අන්ත්‍රය වගේ ඉන්ද්‍රියන් අවට ඒ වගේම සම, ඉකිලි, කිහිලි, උගුර වගේ ස්ථානවල බහුලව පිහිටලා තියෙනවා. හරි. දැන් අපි කතා කරන්න යන්නේ පාඩමේ අවසාන කොටස. රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ. අපි රෝගාබාධ තුනක් සම්බන්ධයෙන් කතා කරනවා. ඇතරොස්ක්ලෙරෝසියාව, අධ්‍යාතතිය සහ මන්දාතතිය, ත්‍රොම්බෝසිය. අපි බලමු ඇතරොස්ක්ලෙරෝසියාව කියන්නේ මොකක්ද කියලා. කොලෙස්ටරෝල් කියන්නේ අපේ අක්මාවේ නිපදවන ශරීරයට අත්‍යවශ්‍ය ලිපිඩමය සංයෝගයක්. මේ කොලෙස්ටරෝල් ජලයේ අද්‍රාව්‍යයි. ජලයේ දිය වෙන්නේ නැහැ.
ඒ හින්දා රුධිරය ඔස්සේ පරිවහනය කරන්න නම් විශේෂිත ප්‍රෝටීන සමග සම්බන්ධ වෙන්න ඕන. ලිපෝප්‍රෝටීන විදිහට තමයි රුධිරය ඔස්සේ පරිවහනය වෙන්නේ. මේ ලිපෝප්‍රෝටීන කොටස් දෙකකට තියෙනවා. අඩු ගණත්ත ලිපෝප්‍රෝටීන සහ වැඩි ගණත්ත ලිපෝප්‍රෝටීන කියලා. රුධිරයේ මේ අඩු ගණත්ත ලිපෝප්‍රෝටීන නැත්නම් LDL කියලා කියනවා. අඩු ගණත්ත ලිපෝප්‍රෝටීන අධිකව තිබීම නිසා කිරීටක ධමනි කියන්නේ හෘදයට රුධිරය ලබා දෙන ධමනිය. කිරීටක ධමනි සහ වෙනත් ධමනි බිත්තිවල මේවා තැන්පත් වෙලා ධමනි කුහරය පටු වෙනවා. මේවා මේ වගේ ලිපිඩ තැන්පතු ඇතරෝමා කියලා හඳුන්වනවා. මේ තත්වය ඇතරොස්ක්ලෙරෝසියාව කියලා හඳුන්වනවා. මේම කිරීටක ධමනි අවහිර වෙලා හෘදයට රුධිර සැපීම අවහිර වෙලා හෘද පේශී කොටස් ක්‍රියා විරහිත වීම උරස් සම්බාධය කියලා හඳුන්වනවා. ඒ වගේම කිරීටක ධමනියේ හෝ එහි ශාඛාවල ලේ කැටි සිර වෙලා හෘදයාබාධ පවා මේකෙදි ඇති වෙන්න පුළුවන්. මරණය පවා සිදුවිය හැකියි. ඊළඟට අධ්‍යාතතිය සහ මන්දාතතිය. අධ්‍යාතතිය කියලා කියන්නේ සාමාන්‍ය රුධිර පීඩනයට වඩා රුධිර පීඩනයේ වැඩිවීම. මෙහෙම වැඩි පීඩනයක් ඇති වෙන්න හේතුව තමයි ධමනිවල අභ්‍යන්තර බිත්ති මත කොලෙස්ටරෝල් තැන්පත් වීම සහ ධමනිකා බිත්තිවල ප්‍රත්‍යස්ථතාවය අඩුවීම මේකට හේතුවක්. ඊළඟට මන්දාතතිය. මන්දාතතිය කියන්නේ සාමාන්‍ය රුධිර පීඩනයට වඩා රුධිර පීඩනයේ අඩුවීම. මේකට පෝෂණ වුණතා නිසා වෙන්න පුළුවන්. ඊළඟට ත්‍රොම්බෝසිය. ත්‍රොම්බෝසිය කියන්නේ රුධිර කැටියක් මගින් රුධිර නාල අවහිර වෙලා යම් අවයවයකට රුධිර සැපයුම අඩාල වීම තමයි ත්‍රොම්බෝසිය කියන්නේ. මොළයට රුධිරය අරගෙන යන රුධිර නාලයක රුධිර කැටියක් සිර වෙලා මොළයට රුධිර සැපයුම අඩාල වුණොත් ඒ අදාළ කොටසින් ක්‍රියාත්මක වන පාලනය වන ක්‍රියා අඩපණ වෙනවා. ඒක තමයි ආඝාතය නැත්නම් අංශභාගය කියලා හඳුන්වන්නේ. කිරීටක ධමනියක හෝ ධමනිකාවක රුධිර සැපයුම අඩාල වෙලා කිරීටක ත්‍රොම්බෝසිය ඇති වෙනවා. මේ විදිහට තමයි රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ ගැන අපි කතා කරන්නේ. මේවෙන් වැළකෙන්නට නම් දුම්පානය මත්පැන් භාවිතය වැළැක්වීම, සංතෘප්ත මේද අම්ල අඩංගු ආහාර භාවිතය අඩු කිරීම, ලුණු භාවිතය අඩු කිරීම, නිතිපතා ව්‍යායාමවල යෙදීම, සැහැල්ලු මනසකින් ජීවත් වීම මේ වගේ චර්යාත්මක රටා පුරුදු වෙන්න ඕන. රුධිර සංසරණ පද්ධතිය යටතේ අපිට කතා කරන්න තියෙන්නේ මේ ටික. බලමු රුධිර සංසරණ පද්ධතිය කොටසෙන් පසුගිය විභාගවලට ලැබුණු ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරමු. බලන්න 2010 MCQ එකක් දීලා තියෙනවා. රුධිර වාහිනී තුලදී රුධිරය කැටි නොගැසුණද රුධිර වාහිනියක් බිඳුන විට රුධිරය කැටි ගැසීම සිදුවේ. මෙම නිරීක්ෂණය පැහැදිලි කෙරෙන්නේ පහත කවර ප්‍රකාශයෙන්ද? පළවෙනි උත්තරේ තියෙනවා දේහයෙන් පිටතට පැමිණි විට පමණක් රුධිරය කැටි ගැසීම සිදුවේ. නැහැ. අපි තුවාලයක් වුණාම රුධිරය කැටි ගැසීම එවෙලෙම සිද්ධ වෙනව නේද? ඒක වැරදි. රුධිර වාහිනී බිඳුන විට පමණක් පට්ටිකා ක්‍රියාකාරී වෙලා රුධිරය කැටි ගැසීම සිදුවේ. ඒක හරි. රුධිර වාහිනී බිඳුනහම විතරයි පට්ටිකා ක්‍රියාත්මක වෙලා රුධිර කැටි ගැසීම සිදුවේ. ඒක තමයි උත්තරේ.
දෙවෙනි ප්‍රශ්නේ බලන්න. මිනිස් රුධිර සංසරණ පද්ධතියට අයත් වන ධමනි සහ ශිරා සම්බන්ධ නිවැරදි වගන්තිය. පළවෙනි උත්තරේ තියෙනවා ධමනිවල බිත්ති ඝනකමින් වැඩි අතර ශිරාවල බිත්ති ඝනකමින් අඩුය. හරි. ධමනි මත ඇතිවන පීඩනය ශිරා මත ඇතිවන පීඩනයට වඩා අඩුයි. ධමනි මත ඇතිවන පීඩනය ශිරා මත ඇතිවන පීඩනයට වඩා වැඩි. එම නිසා ධමනිවල බිත්ති ඝනකමින් වැඩි වෙන්න ඕනේ. පළවෙනි උත්තරේ හරි. අපි ඉතුරු උත්තර ටිකත් සාකච්ඡා කරමු. දෙවෙනි එක බලන්න. හෘදයේ සිට ඉවතට රුධිරය ගෙන යනු ලබන්නේ ශිරා මගින්. ඔව්, හෘදයේ සිට ඉවතට රුධිරය ගෙන යන්නේ ශිරා මගින්. හෘදයේ සිට ඉවතට රුධිරය ගෙන යන්නේ ශිරා මගින් නෙමෙයි. හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යන්නේ ධමනි මගින්. වම් කෝශිකාවේ ඉඳන් සංස්ථානික මහා ධමනිය පැන නැගලා සංස්ථානික මහා ධමනිය මගින් රුධිරය දේහය පුරා අරන් යන්නේ. එතකොට දෙවෙනි උත්තරේ වැරදි. තුන්වෙනි උත්තරේ බලන්න. සෑම විටම ධමනි තුල ඔක්සිජනීකృత රුධිරය අඩංගු වන අතර ශිරාවල ඔක්සිජනීකృత රුධිරය අඩංගු වේ. සෑම විටම මේක සත්‍යයක් නෙමෙයි. අපි සාකච්ඡා කරා ධමනි තුල සෑම විටම ඔක්සිජනීකృత රුධිරය අඩංගු වෙන්නේ නැහැ. පුප්පුෂීය මහා ධමනිය මතක් කරගන්න. දකුණු කෝශිකාවේ ඉඳන් අපිරිසිදු රුධිරය පුප්පුෂීය මහා ධමනිය ඔස්සේ පෙනහැලි කරා අරගෙන යනවා. එතකොට ධමනි තුල ඔක්සිජනීකృత රුධිරය නෙමෙයි හැම වෙලෙම තියෙන්නේ. බලන්න ශිරා පුප්පුෂීය ශිරා පෙනහැලිවල සිට එන පුප්පුෂීය ශිරා මගින් ඔක්සිජනීකృత රුධිරය වම් කර්ණිකාව වෙත රැගෙන එනවා. එහෙනම් ශිරාවල ඔක්සිජනීකృత රුධිරයත් අඩංගු වෙන්න පුළුවන්. බලන්න මේ ප්‍රශ්නේ B- රුධිර ගණය සහිත පුද්ගලයෙකුට පාරවිලනය කළ හැකි වන්නේ කුමන රුධිර ගණද? B- කියන්නේ රීසස් සාධකය නැහැ. B රුධිර ගණයේ තියෙන පුද්ගලයෙකුට පාරවිලනය කරන්න පුළුවන් B රුධිරය සහ O රුධිර ගණයේ සහිත පුද්ගලයෙකුගේ රුධිරය. මේකේ රීසස් සාධකය නැහැනේ. ඒ හින්දා රීසස් සාධකය නොමැති අයගේම රුධිරය තමයි පාරවිලනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් රුධිරය ශ්ලේෂණය වෙලා රෝගියා මිය යන්නට පුළුවන්. රුධිරය කැටි ගැසීම නිසා රෝගියා මිය යන්නට පුළුවන්. බලන්න ඊළඟ ප්‍රශ්නය. මිනිසාගේ රුධිර ප්ලාස්මාවේ අඩංගු නමුත් පටක තරලයේ අඩංගු නොවන ද්‍රව්‍ය ඇතුළත් පිළිතුර තෝරන්න. අපි කතා කරා වසා පද්ධතිය යටතේ පටක තරලයේ විදිහට පෙරිලා යන්නේ රුධිර කේශනාලිකා බිත්ති හරහා රක්තාණු සහ ඇතැම් ප්ලාස්ම ප්‍රෝටීන හැර රුධිරයේ ඉතිරි කොටස කියලා. බලන්න ග්ලූකෝස් ඔක්සිජන් රුධිර ප්ලාස්මාවේ අඩංගුයිනේ. ඇමයිනෝ අම්ල එන්සයිම් ඒවත් රුධිර ප්ලාස්මාවේ අඩංගුයි. ජලය ලිපිඩ ඒවත් රුධිර ප්ලාස්මාවේ අඩංගුයි. ෆයිබ්‍රිනෝජන් සහ මස්තු ඇල්බියුමින්. මස්තු ඇල්බියුමින් කියන්නේ ප්ලාස්මා ප්‍රෝටීන. ප්ලාස්මා ප්‍රෝටීන පටක තරලයට පෙරී යාමක් සිදු වෙන්නේ නැහැ. හේතුව තමයි රුධිර කේශනාලිකා බිත්ති ඉතා තුනී වීම. ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ. කණිකා රහිත සුදු රුධිරාණු වර්ගයක් සහ කණිකා සහිත සුදු රුධිරාණු වර්ගයක් පිළිවෙලින් දැක්වෙන වර්ණය තෝරන්න. ඒක ලේසියිනේ. කණිකා රහිත සුදු රුධිරාණු වර්ගයක් මොනොසයිට්.
කණිකා සහිත බේසොෆිල්. මොනවාද කණිකා රහිත සුදු රුධිර අණු වර්ග? මොනොසයිට සහ වසාසයිට. කණිකා සහිත සුදු රුධිර අණු වර්ග 3. ඉයොසිනෝෆිල, නියුට්‍රොෆිල, බේසොෆිල. කරන්න යන්නේ රුධිර පීඩනය. මොකද රුධිර පීඩනය කියන්නේ? රුධිරය මගින් රුධිර වාහිනී බිත්ති මත යොදන පීඩනය රුධිර පීඩනය කියලා කියනවා. රුධිර පීඩනය ප්‍රධාන ආකාර දෙකක් විදිහට කතා කරනවා. ආකුංච රුධිර පීඩනය සහ විස්තාර රුධිර පීඩනය විදිහට. සාමාන්‍යයෙන් රුධිරය ගමන් කිරීම නිසා ධමනි බිත්ති මත ඇති කරන පීඩනය ශිරා බිත්ති මත ඇති කරන පීඩනයට වඩා වැඩි. අපි බලමු ආකුංච රුධිර පීඩනය කියන්නේ මොකක්ද කියලා. ආකුංච රුධිර පීඩනය කියන්නේ සංස්ථානික මහා කෝශිකාව සංකෝචනය වෙනකොට වම් කෝශිකාව සංකෝචනය වීමේදී සංස්ථානික මහා ධමනිය තුලට රුධිරය තල්ලු වීම සිදු වෙනවා. මේ අවස්ථාවේදී රුධිරය මගින් සංස්ථානික මහා ධමනි බිත්ති මත ඇති කරන පීඩනය තමයි ආකුංච රුධිර පීඩනය කියන්නේ. ඒක සාමාන්‍යයෙන් ඉහළ අගයක්. නිරෝගී වැඩිහිටි පුද්ගලයෙක්ගේ මේ ආකුංච රුධිර පීඩනය රසදිය මිලිමීටර් 120ක් පමණ අගයක් වෙනවා. ඊළඟට විස්තාර රුධිර පීඩනය. මිනිසාගේ හෘද චක්‍රයේ පූර්ණ හෘද විස්තාරය සිදු වෙන අවස්ථාවේ. කියන්නේ කර්ණිකා සහ කෝශිකා ඉහිල්ව පවතින අවස්ථාවේ සංස්ථානික මහා ධමනි බිත්තිය මත රුධිරය මගින් ඇතිවන පීඩනය. ඒක සාමාන්‍යයෙන් අඩු අගයක්. නිරෝගී වැඩිහිටි පුද්ගලයෙකුගේ විස්තාර රුධිර පීඩනය 70ත් 80ත් අතර වෙනවා. සාමාන්‍යයෙන් වෛද්‍ය කටයුතු වලදී රුධිර පීඩනය සඳහන් කරන්නේ අනුපාතයක් විදිහට. ඒක ආකුංච රුධිර පීඩනය විස්තාර රුධිර පීඩනයට දක්වන අනුපාතයක් විදිහට තමයි රුධිර පීඩනය දක්වන්නේ. 120 බෙදීම 80 රසදිය මිලිමීටර් වශයෙන් තමයි සාමාන්‍ය නිරෝගී වැඩිහිටි පුද්ගලයෙකුගේ රුධිර පීඩනය. නමුත් මේක ස්ත්‍රී පුරුෂ භාවය, මානසික තත්ත්වය, වයස්ගත වීම මේ වගේ දේවල් අනුව විවිධ රෝග මේ වගේ දේවල් අනුව රුධිර පීඩනය නිතරම වෙනස් වෙන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ බලන්න. ඩෙන්ගු රෝග තත්ත්වයට පත් වූ අයෙකුගේ රුධිරයේ ඇතැම් සංඝටක අඩුවීමකට ලක්වේ. මින් වඩාත් ශීඝ්‍රයෙන් අඩුවීමට ලක්වන්නේ කුමන සංඝටකයද? ඩෙන්ගු මී උණ වගේ රෝග තත්ත්වවලදී අපි කතා කරා රුධිර පට්ටිකා ප්‍රමාණය ශීඝ්‍රයෙන් පහළ බසිනවා කියලා. එතකොට උත්තරේ රුධිර පට්ටිකා සහිත. එම සංඝටකයෙන් රුධිරය තුළ ඉටු කරන කෘත්‍ය කුමක්ද?
රුධිර නාල බිඳීමකදී රුධිරයේ කැටි ගැසීම මගින් රුධිර වහනය වැළැක්වීම. ඊළඟ ප්‍රශ්නේ රුධිර ඝන බෙදා දැක්වෙන්නේ රුධිර සෛලවල අඩංගු ප්‍රතිදේහ ජනක අණුවය. A, B, හා රීසස් යනුවෙන් ප්‍රතිදේහ ජනකය 3 වර්ගයකි. මේවායින් O+ රුධිර ඝනයේ අඩංගු වන්නේ කුමන ප්‍රතිදේහ ජනකයද? O+ කියන්නේ රීසස් සාධකය තියෙනවා කියන එක. අපි ප්ලස් හරි මයිනස් හරි දාන්නේ රුධිර ඝනයකට රීසස් සාධකය තියෙනවද නැද්ද අනුව. O+ නම් රීසස් සාධකය තියෙනවා. O- නම් රීසස් සාධකය නැහැ. ඊළඟ ප්‍රශ්නේ මිනිසාගේ රුධිරයේ අඩංගු සංඝටක කිහිපයක් පහත දැක්වේ. රතු රුධිරාණු, පට්ටිකා, යූරියා, සුදු රුධිරාණු, ප්‍රෝටීන, කැල්සියම් 2+. රුධිරයේ වැඩිපුරම අඩංගු රුධිරාණු වර්ගය කුමක්ද? රතු රුධිරාණු. ඉහත සඳහන් සංඝටක අතුරින් රුධිර ප්ලාස්මාවට අයත් සංඝටක දෙකක් ලියා දක්වන්න. රුධිර ප්ලාස්මාවේ අඩංගුයි ප්‍රෝටීන. ඊළඟට කැල්සියම් 2+. ඊළඟට යූරියා. රතු රුධිරාණු, සුදු රුධිරාණු, පට්ටිකා රුධිර දේහාණු වලට අයත් වෙනවා. ඊළඟට රුධිරයේ අඩංගු නයිට්‍රජනීය බහිස්රාවී ද්‍රව්‍යයක් සඳහන් කරන්න. නයිට්‍රජනීය බහිස්රාවී ද්‍රව්‍ය යූරියා. තව මොනවාද රුධිරයේ අඩංගු නයිට්‍රජනීය බහිස්රාවී ද්‍රව්‍ය? යූරියා, යුරික් අම්ලය, ක්‍රියටිනයින්. ඊළඟ ප්‍රශ්නේ මිනිසාගේ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධයක් ලියා දක්වන්න. අපි කතා කරා රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ. ඇතරොස්ක්ලෙරෝසියාව, අධිරුධිර පීඩනය, ත්‍රොම්බෝසිය, හෘදයාබාධ. ඊළඟට ආයහන ප්‍රශ්නයක් ඩෙන්ගු රෝගය වැළඳුණු පුද්ගලයෙකුගේ අතිශයින් අඩු වන්නේ කුමන සංඝටකයද? රුධිර පට්ටිකා සෛල.